හොඳයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ඈ හරි අනිත් යාළුවෝ සම්බන්ධ වෙමින් ඉන්නේ අපි පොඩි වෙලාවක් දෙමු නමුත් ලියාගන්න මාතෘකාව ශ්‍රමපිරිවැය කියලා ශ්‍රමපිරිවැය හරි රයිට් මොකද්ද ශ්‍රමපිරිවැය කියලා කියන්නේ ඇයි අපිට ශ්‍රමපිරිවැය වැදගත් වෙන්නේ කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි දැන් අපි ඉගෙන ගත්තනේ ද්‍රව්‍ය පිරිවැය ගැන නේද? ද්‍රව්‍ය පිරිවැය ගැන කතා කරා ද්‍රව්‍ය ගබඩාකරණය ගැන අපි කතා කරලා ඉවර වෙලා අපි ඒකේ ගබඩා ලෙජරේ හදවුවා මිල ක්‍රම කීපයකටම නේ. ඒකෙන් අපි first in first out හැදුවා last in first out හැදුවා වැක් හැදුවා සැක් හැදුවා මේ හතරටම අපි හදලා ඉවර කරා ගබඩා ලෙජරේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ශ්‍රම පිරිවැය labor cost හරි. එතන මේ ශ්‍රම පිරිවැය වැදගත් වෙන්න හේතුව තමයි ආයතනයක ශ්‍රම පිරිවැය සමස්ත පිරිවැයෙන් සැලකිය යුතු වගයක් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේක තමයි ආයතනයකට හසුරුවා ගැනීමට පුළුවන් සජීවී සාධකය. සජීවී සාධකයක් වෙනවා මොකද්ද? මෙන්න මේ ශ්‍රම පිරිවැය. එතකොට එහෙනම් මේ ශ්‍රමයට දැන් හිතන්නකෝ සම්පූර්ණ පිරිවැයෙන් 60% විතර සමහර ආයතනවල දරන්න වෙලා තියෙනවා ශ්‍රමය වෙනුවෙන්. ඒතර මෙන්න මේ ශ්‍රමය පාලනය කර ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිද්ධ වෙනවා ආයතනයකට. ඒකෙදි වඩා වැදගත් වෙනවා මෙන්න මේ පාලනයකට නතු කර ගැනීම ශ්‍රමය. ඒතර මේකෙදි ශ්‍රමය පාලනයකට නතු කර ගැනීම සඳහා ආයතනයක් විසින් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග තමයි මේ ශ්‍රමය. ඒ කියන්නේ වැඩට එන තැන ඉඳන් මේක පාලනය කරන්න ඕනේ නේද? ඒතර මම එහෙම කියන්නේ වැඩට එන තැන ඉඳන් කියලා කියන්නේ දැන් හිතන්නකෝ උදේ 8ට නම් එන්නේ උදේ 8 ඉඳන් හවස 4:30 වෙනකම් වැඩ කරනවා නම් 4:30 වෙනකම් මේක පාලනය කර නතු වෙන්න ඕනි නේද? එහෙම වුණොත් තමයි ශ්‍රමයෙන් අපිට උපරිම වැඩ ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රමිකයෝ ඉන්නේ 8ට එන්න ඕන කෙනා 8:30ට ඇවිල්ලා 8 කියලා දාලා අස්සම් කරවුවොත් නේද මොකද වෙන්නේ? ඊට පස්සේ 10:30ට තේකට ගිහිල්ලා 11:45 වෙනකන් හිටියොත් 12:00ට ගිහිල්ලා 2 විතර වෙනකන් හිටියොත් නේද? මෙන්න මේ විදිහට කාලය වැඩි කරවුවොත් එහෙම කාලය අපත යනවා. දැන් ආයතනයක සේවකයෝ 1000ක් ඉන්නවනම් හිතන්න මේ ආයතනයේ දවසකට ශ්‍රමිකයෙක්ගෙන් විනාඩි 20ක් අපත ගියොත් එහෙම විනාඩි කීයද? විනාඩි 20000ක්. සාමාන්‍ය දෛනිකව ශ්‍රමිකයෙක් වැඩ කරන්නේ 60 ඒවා 7ක් ගත්තොත් 420යි. එහෙම ගත්තොත් මේ බලන්නකො 420ෙන් මේක බෙදුවොත් ආසන්න වශයෙන් 40ක් කියලා හිතවුවොත් එහෙම 5යි. ශ්‍රමිකයෝ 50 දෙනෙක්ගේ ශ්‍රමය අපතේ ගියා හා සමානයි. 50 දෙනෙක් වැඩ කරේ නෑ වගේ. ඒතකොට එහෙනම් විශාල කාලයක්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේක පිළිබඳව අවධානය ඉන්න කියන විනාඩි 5ක් කියලා කියන්නේ නේද? විනාඩි 10ක් කියලා කියන්නේ 25 දෙනෙක් හා සමානයි. නේද? ඒතොර විනාඩි 10ක් කියලා කියන්නේ 25 දෙනෙක් සමානයි නම් විනාඩි 5ක් වගේ වුණත් විනාඩි 5ක් අපත ගියත් ඒක ගත්තාම 10-12 දෙනෙක්ගේ දෛනික වැටුපට හරියන විදිහට වැඩ කරන්න ඕන කාලයක් තමයි ඒ අපතේ යන්නේ. ඒ නිසා ශ්‍රමිකයෝ වැඩි වෙන්න
පාලනය කරන එක උපරිමයකටම එන්න ඕනේ. ඒ හින්දා අපි ශ්‍රමිකයන්ගේ කාලය වාර්තා කරනවා. ඊට පස්සේ ඔවුන්ට අවසානයේ වැටුප් ගණනය කරනවා. වැටුප් ගණනය කරනකොට අවසානයේ අපි වැටුප් ලේඛනයක් හදනව නේද? මේ වැටුප් ලේඛනය දක්වා එන ගමන් මගක් තමයි ශ්‍රම පිරිවැය හරහා අපි ඉගෙන ගන්නේ. හරිද? අපි ඉගෙන ගන්නේ මෙන්න මේ කරුණු කාරණා ටික. හරි. ලියා ගන්න මෙහෙම. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට යාමේදී ඒ සඳහා යොදා ගනු ලබන මානව සම්පත ශ්‍රමය ලෙස සරලව හඳුනා ගනී. මෙසේ යොදා ගන්නා ශ්‍රමය ආයතන විසින් ඍජු ශ්‍රමය හා වක්‍ර ශ්‍රමය ලෙස දෙආකාරයකට හඳුනා ගනී. ඒ අනුව ඍජු ශ්‍රම පිරිවැය සහ වක්‍ර ශ්‍රම පිරිවැය ආයතනයක පිරිවැය තුල හඳුනාගත හැකිය. ආයතනයක සමස්ත පිරිවැය සැලකිය යුතු අගයක් ශ්‍රම පිරිවැයට ඇතුළත් වන බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ. හරි, පැහැදිලි. එහෙනම් අනිවාර්යයෙන්ම අපි ওই සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඊගොට තරුවක් දාලා ලියා ගන්න මෙහෙම. ශ්‍රම පිරිවැය පිළිබඳ විශේෂ අවධානයක්. ශ්‍රම පිරිවැය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම තුලින් සංවිධානයක් විසින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු
හරි. අපි කරුණු වශයෙන් එක දෙක දාලා පල්ලෙහාට ලියාගමු ඈ. අපි කරුණු වශයෙන් එක දෙක දාලා පල්ලෙහාට ලියාගමු. 1 භාණ්ඩයක හෝ සේවාවක හෝ භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය නිශ්චය කර ගැනීමත් පිරිවැය නිශ්චය කර ගැනීමත් එකී පිරිවැය ඇතුළත් ශ්‍රම පිරිවැය නිශ්චය කිරීමත් හරි. 2 ශ්‍රම පිරිවැය පාලනය කිරීම. ශ්‍රම පිරිවැය පාලනය කිරීම. 3 ප්‍රෝත්සාහන ඉන්සෙන්ටිව්ස් කියලා අපි කියන්නේ ප්‍රෝත්සාහන ක්‍රම හඳුන්වා දීම. ප්‍රෝත්සාහන ක්‍රම හඳුන්වා දීම. 4 ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය. ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය. ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වර්ධනය කර ගැනීම. ඊගායක ශ්‍රම පිරිවැටුම අඩු කර ගැනීම. ඊගාට පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම. තවත් පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කියලා කියන්නේ මේකෙම තව කොටසක්. හරිද? දැන් ඔයාලා ඉගෙන ගන්න ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය ගත්තට පස්සේ ඔය වක්‍ර පිරිවැය එකතුව පොදුකාර්ය පිරිවැය කියලා අපි ගන්නවා. ඔය කියන පොදුකාර්ය පිරිවැය එක ඒකකයකට අන්තර්ගත කිරීම සඳහා පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කියලා එපිසෝඩ් ක්‍රමය ගැන අපි කතා කරනවා. ඒක තමයි මේකේ තියෙන අන්තිමම ගාන වෙන්නේ. තේරුණාද? ඒතොර ගානක් විදිහට ඊට පස්සේ ද්‍රව්‍ය පිරිවැය ගැන වෙනම කතා කරලා ශ්‍රම පිරිවැය ගැන කතා කරලා පොදුකාර්ය පිරිවැයෙන් තමයි මේ කොටස අපි ඉගෙන වෙන්නේ. එතකොට පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කියලා වෙනම ගණන් හදා ගන්න සිද්ධ වෙනවා. අපි එතෙන්ට තමයි මේ ක්‍රමානුකූලව යන්නේ. එහෙනම් ශ්‍රම පිරිවැටුමක් කියන එක ඔයාලා දන්නවා. ශ්‍රම පිරිවැටුම කියලා කියන්නේ ආයතනයක් හැර යන ප්‍රමාණය අවම කරවා ගැනීම. ඊගාට අපි කතා කරන්න යනවා ශ්‍රමය සම්බන්ධව තොරතුරු වාර්තා කරන පත්‍රිකා ගැන. අපි දැන් එකිනෙක කතා කරන්න යන්නේ ඒවා. ඒතර මෙන්න මේවා අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ආයතනයක ශ්‍රමය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන පත්‍රිකා. ඊළඟට ශ්‍රම කාලය ඇතුළත් කරන වාර්තා.
ශ්‍රම කාලය ඇතුළත් කරන වාර්තා. තියාගන්න ශ්‍රමයේ කාලය ඇතුළත් කරනු ලබන වාර්තා දෙකක්. ශ්‍රමයේ කාලය ඇතුළත් කරනු ලබන වාර්තා දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැක. එක සේවකයා සේවා ස්ථානයේ රැඳී සිටින කාලය. සේවකයා සේවා ස්ථානයේ රැඳී සිටින කාලය සටහන් කරන වාර්තා. සේවකයා සේවා ස්ථානයේ රැඳී සිටින කාලය සටහන් කරන වාර්තා. දෙක සේවකයාගේ ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා. සේවකයාගේ ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා. හරි එතකොට දැන් අපි ඊගාවට ওই ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා ගැන අපි සඳහන් කරගන්න ඕනේ. හරි තියාගන්න සේවකයා සේවා ස්ථානයේ රැඳී සිටින කාලය සටහන් කරන වාර්තා. හරි තියාගන්න මෙහෙම කාලය සටහන් කිරීමේ කටයුතු පිළිබඳ කාලය සටහන් කිරීමේ කටයුතු පිළිබඳ පරිපාලනමය වගකීම ආයතනයේ කාල වාර්තා පවත්වා ගෙන යාමේ අංශයෙන් සිදු කරයි. ආයතනයන්හි ස්වභාවය හා ස්වරූපයත් පරිමාණයත් අනුව ලේඛන කමා කාඩ්පත් කමා උපකරණ වාර්තා යනාදිය භාවිතා කෙරේ. බොහෝ ආයතනවල පැමිණීමේ ලේඛන
වේලා සටහන් කිරීමේ යන්ත්‍ර වරහන් ඔරලෝසු බහුලව භාවිතා කරයි. දැන් ඔයාලා පැමිණීමේ ලේඛනය නම් දැකලා තියෙනවනේ ඕන තරම් නේද? හැබැයි ඔය ඔරලෝසුව කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙතන තියෙන ඔරලෝසුව. හරිද? මේ ඔරලෝසුව වෙලාව තියෙනවා. වෙලාව වැඩ කරනවා. ඒ කටු ටික ආදී විදිහට ඔරලෝසුව වැඩ කරනවා. එතකොට මෙන්න මෙතනින් තමයි ඔය කාඩ් එක දාන්න තියෙන්නේ. මේ කාඩ් එක ඉන් එකයි අවුට් එකයි කියලා මෙන්න මේ වගේ කාඩ් එකක් තියෙනවා. මේකේ දින 15ක් මේ පැත්තේ තියෙනවා. ඉතුරු 15 මේ පැත්තේ තියෙනවා. ඉන් එකයි අවුට් එකයි කියලා මේ කාඩ් එක මේකට දාපුවම ටික් ගාලා වදිනවා. ටික් ගාලා වදින්නේ මේ ඔරලෝසුවේ තියෙන වෙලාව. ඔරලෝසුවේ 9 නම් කාඩ් එකේ 9 කියලා වදිනවා. 8:45 නම් 8:45 කියලා වදිනවා. ඒතර ඒ කාඩ් එක අරගෙන එයාට වෙනම රාක්කයක් තියෙන ඒ රාක්කෙට දාලා තියෙනවා. අර මිස්ටර් බීන්ගේ මම සමහරලාට මට මතකයි ඔයාලට අර වීඩියෝ එහෙම පෙන්නද්දී මිස්ටර් බීන් කියලා ටක් ගාලා කාඩ් එක පංච් කරලා දාලා ඉන්නේ. ඒ වීඩියෝ කීපයක් මම ඔයාලට පෙන්නුවා. අන්න ඒ වගේ තියෙන්නේ. මේ ගාමන්ට් ෆැක්ටරි වල එහෙම ඔක තමයි ගොඩාක් බහුලව තියෙන්නේ. හරිද? මේට අමතරව තව දේවල් තියෙන්නේ. බහුලව පාවිච්චි කරන්නේ ඔන්න ඕවා. විභාගයටත් ඕක අහලා තිබුණා අපිට. කාලය සටහන් කිරීමේ මූලික පරමාර්ථ මොනවාද කියලා ලියා ගන්න. කාලය සටහන් කිරීමේ මූලික පරමාර්ථ. කාලය සටහන් කිරීමේ මූලික පරමාර්ථ. ඔයාලගේ ගෙදරිමුත් ඔහොම එකක් දාලා තිබ්බොත් නේ යන වෙලාව එන වෙලාව නේද? ඊට පස්සේ කන බොන වෙලාව ගෙදරට වැඩක් කරන වෙලාව හඳුනා ගන්න දාලා තිබ්බනම් කොහොම වේද නේ? ගෙදරට උදව් කරන වෙලාවට සටහන් කරලා ඉන්න එකයි අවුට් එකයි දැම්මොත් එහෙනම් හොයා ගන්න පුළුවන් ඔයා ගෙදරට උදව් කරනවද නැද්ද කියලා ඈ. හරි. තියාගන්න මෙහෙම. සේවකයන්ගේ පැමිණීමත් පිටවීමත් නියමිත පාලනයකට යටත්ව පවත්වා ගෙන යාම දෙක සේවකයන්ගේ ක්‍රියාකාරී කාලයත් අකර්මණ්‍ය කාලයත් පැහැදිලිව හඳුනා ගැනීම සේවකයන්ගේ ක්‍රියාකාරී කාලයත් අකර්මණ්‍ය කාලයත් පැහැදිලිව හඳුනා ගැනීම. තුන ශ්‍රමයට අදාළ ප්‍රමිති ගොඩනගා ගැනීම. ඊගායක ශ්‍රම පිරිවැය හඳුනා ගැනීම හා පාලනය කිරීම. ඊගාව එක නීතිමය අවශ්‍යතා සපුරාලීම. ඊගාව එක වැටුප් වාර්තා පිළියෙල කිරීමට අවශ්‍ය මූලික තොරතුරු ලබා ගැනීම.
වැටුප් වාර්තා පිළියෙල කිරීමට අවශ්‍ය මූලික තොරතුරු ලබා ගැනීම. දැන් වැටුප් වාර්තා වැටුප් ලේඛනය අපි හදනවා ඈ. වැටුප් ලේඛනය තමයි මේකේ අවසාන කොටස. ඒ කියන්නේ ශ්‍රම පිරිවේ අන්තිම කොටස වෙන්නේ වැටුප් ලේඛනයේ පිළියෙල කිරීම. ඊට අත්තිකාල දීමනා ගණනය කිරීම. අත්තිකාල දීමනා ගණනය කිරීම. දැන් ඔය අත්තිකාල දීමනා ගණනය කිරීම අපි කතා කරනවා වගේ ප්‍රසාද දීමනා ගැනත් අපි කතා කරනවා. ප්‍රසාද දීමනා ගණනය කරන ක්‍රම කීපයක් තියෙනවා. හෙල්සි වේය, රෝවන්, බාත් වගේ ක්‍රම තියෙනවා. අන්න ඒවා සම්බන්ධයෙන්මුත් අපි කතා කරනවා. ප්‍රසාද දීමනා ගණනය කරන ක්‍රම හරි. එහෙනම් ඔන්න ඔය කාරණා මූලික පරමාර්ථය වශයෙන් තබාගෙන තමයි කාලය සටහන් කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එම සේවකයාගේ ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා කිහිපයක් තියෙනවා. ඒ වාර්තා අපි එකිනෙක බලමු. ලියා ගන්න මෙහිම. සේවකයාගේ මාතෘකාව ලියා ගන්න. සේවකයා ක්‍රියාකාරී කාලය සටහන් කරන වාර්තා. මේ වලියම සේවකයෙකු සේවය සඳහා ආයතනයට පැමිණීමට සේවකයෙකු සේවය සඳහා ආයතනයකට පැමිණීමට නියමිත වන්නා වූ වේලාවේ සිට නියමිත වන්නා වූ වේලාවේ සිට එකී ආයතනයෙන් පිටවීමට නියමිත එකී ආයතනයෙන් පිටවීමට නියමිත වේලාවතෙක් සේවයේ නිරතව සිටීම අවශ්‍ය වේ. සේවයේ නිරතව සිටීම අවශ්‍ය වේ. කෙසේ වුවද සේවකයා එකී මුළු කාලය තුලම සේවකයා එකී මුළු කාලය තුලම හෝ එකී කාලයෙන් කොටසකදී හෝ එකී කාලයෙන් කොටසකදී හෝ විවිධ හේතු මත ක්‍රියාකාරී සේවයේ නිරත නොවන අවස්ථා ක්‍රියාකාරී සේවයේ නිරත නොවන අවස්ථා දැකගත හැකිය. එහෙයින් කියන එක එහෙයින් ආයතන විසින් සේවකයාගේ සත්‍ය වශයෙන් ආයතන විසින් සේවකයාගේ සත්‍ය වශයෙන් ආයතන විසින් සේවකයාගේ සත්‍ය වශයෙන් ක්‍රියාකාරී කාලය හඳුනා ගැනීම සඳහා විවිධ වාර්තා යොදා ගන්නා අතර බහුල වශයෙන් යොදා ගනු ලබන වාර්තා කිහිපයක් පහත වේ.
එක වේලා සටහන් පත්‍රය දෙක කාර්ය තුණ්ඩුව තුන කාර්ය පිරිවැය පත්‍රය හතර කෑලි වැඩ තුණ්ඩුව පහ අක්‍රීය කාල පත්‍රය පළවෙනි එක ලියා ගන්න වේලා සටහන් පත්‍රයේ දැන් ඕකෙදි වෙන්නේ සේවකයෙක් Tamanට අදාළව අපි කියන්නේ ජොබ් සීට් එකක්. හරි. ඒකක් අරගෙන තමාට පවරන ලද කාර්යයන් වැය කළ කාලය සටහන් කරලා වගකිය යුතු නිලධාරියාගේ අත්සන් කරලා අදාළ අංශයට පිරිවේ අංශයට බාර දෙන්න ඕනේ හවස යනකොට. ඒතර අපි දන්නවා එයා දවස් ඇතුළත මොනවද කරේ කියලා. ඔයා සාමාන්‍ය මට්ටමේ ටිකක් ඇඩ්වාන්ස් මට්ටමේ පවත්වාගෙන යන සර්විස් ස්ටේෂන් එකකට වගේ ගිහිල්ලා බලන්න, ගෑරේජ් එකකට වගේ ගිහිල්ලා බලන්නකො. ඒ වගේ ගොඩාක් වෙලාවට ඕවා තියෙනවා. ලියන සේවකයෙකු තමාට පවරන ලද කාර්ය සඳහා වැය කළ කාලය සටහන් කර එකී අංශයේ වගකිව යුතු නිලධාරියෙකු ලවා සහතික කරවා පිරිවැය අංශය වෙත බාර දෙන පත්‍රිකාව වේලා සටහන් පත්‍රය නමින් හැඳින්වේ. ආයතනයේ සිදු කෙරෙන කාර්යයේ ස්වරූපය අනුව මෙය දෛනික සටහන් පත්‍ර හෝ සති සටහන් පත්‍ර ලෙස පිළියෙල කෙරේ. ඒතර දෛනික සටහන් පත්‍රය ගැන අපි ලියලා ඒකේ ආකෘතිය බලලා සතියකට යනවා. හරි. ලියන් තරුවක් දාලා දෛනික වේලා සටහන් පත්‍රය ලියන්න මෙහෙම සේවකයෙකු එක් දිනක් තුල සිදු කළ යුතු කාර්යයන්
සිදු කළ යුතු කාර්යයන් සඳහන් කරමින් අදාළ කාර්යයන් සඳහා ගත කළ කාලයද සටහන් කර වැඩ සුපරීක්ෂකගේ අත්සන සහිතව දෛනිකව පිරිවැය අංශයට මේ බාර දිය යුතුය. බහුලව දැකිය හැකි දෛනික වේලාසටහන් පත්‍රයක ආකෘතියක් පහත වේ. මේක පැහැදිලිව දාගන්න. මම උඩින් ටික කියන්නම් ඈ. මේකේ තියෙනවානේ දෛනික වේලාසටහන් පත්‍රයේ අනුක්‍රමික අංකය, දිනය, සේවකයාගේ නම, සේවකයාගේ අංකය, පිරිවැය මධ්‍යස්ථාන දෙපාර්තමේන්තුව, කාර්යාංකය, ඉටු කළ කාර්ය, වේලාව ආරම්භක අවසාන, පැය ගන්න සාමාන්‍ය අත්තිකාල, පිරිවැය අංශය සඳහා පමණි කියලා අනුමත පැයකරේටරේ පිරිවැය. සේවකයාගේ අත්සන, බලයලත් නිලධාරියාගේ අත්සන, ගණන් බලන නිලධාරියාගේ අත්සන. ඕක අනිවාර්යෙන් හවස් වෙද්දී අපිට සම්පූර්ණ කරලා දෙන්න ඕනි. දාන්න. පැහැදිලිව සම්පූර්ණ කරගන්න. පැහැදිලිවම දාන්න නේ. ඉවර නම් මට ඉවරයි කියලා එකල මැසේජ් එකක් දාන්න.
ඉවරයි නේ මැසේජ් එකක් දාන්න. ඉවරද? අ 223 ඉවරද? 223 අද නෝට් එක ගන්න සම්පූර්ණ නෝට් එක ඈ. මම 223ට අද කියන සම්පූර්ණ නෝට් එක දාන්න ඔයා සම්පූර්ණ අද ලියා ගන්න එක පැහැදිලිව දාන්න මම ඊට පස්සේ ගෲප් එකට දාන්න. හරි. එහෙනම් මම එනවා දැන් සතිකාල පත්‍රයට. සතිකාල පත්‍රය ඔයිට වඩා චුට්ටයි වෙනස් වෙන්නේ නේද? මේ ටික විභාගයට ඕන වෙනවා හේතුව විභාගයට ඔය පත්‍රිකා කීපයෙන් එකකින්වත් අඩුම ගානේ ප්‍රශ්නයක් දෙකක් අහනවාමයි ඈ. ලියා ගන්න ඊගවට සතිකාල පත්‍රය. සතිකාල පත්‍රය. සති වේලා සටහන් පත්‍රිකාව කියලාත් අපි කියනවා. ලියන්න මෙහෙම. මෙහිදී සතියකට අදාළ තොරතුරු එකවර හඳුනාගත හැකි අතර එක් එක් දිනයක් තුල කරන ලද කාර්යයන් ප්‍රමාණයත් ඒ සඳහා වැය කළ කාලයත් වෙන් වශයෙන් හඳුනාගත හැකි අතර සති කාල සටහන් පත්‍රිකාවක් පහත පරිදි වේ. මේක දාගන්න. ටක් ගාලා දාගන්න. ඕකක් දාගෙන ඉවර වෙලා ඉවරයි කියලා මෙසේජ් එකක්.
ඉවර නම් දාන්න ඉවරයි කියලා ඈ. තාම ඉවර නැද්ද? ඉවර නැහැ. අනුක්‍රමික අංකය, දිනය, සේවකයාගේ නම, සේවකයාගේ අංකය, පිරිවැය මධ්‍යස්ථාන එහෙම නැත්නම් දෙපාර්තමේන්තුව, සතිය ආරම්භක දිනය, සතිය අවසාන දිනය, දවස, කාර්යාංකය, ඉටු කළ කාර්ය, වේලාව, ආරම්භයේ අවසානයේ, පැය ගණන, සාමාන්‍ය අත්තිකාල, පිරිවැය අංශය සඳහා පමණි අනුමත පැය ගණන, පැයක රේටරේ පිරිවැය, සේවකයාගේ අත්සන, බලයලත් නිලධාරියාගේ අත්සන සහ ගණන් බැලූ නිලධාරියාගේ අත්සන. ඕවා මතක තියාගන්න. දැන් ඕවා පිටරට නම් අනිවාර්යයි. දැන් හිතන්න ලංකාවේ ඔය යන්නේ කොරියාවේ ජපානි කියලා එහෙම රැකියාවට යන්නේ. ඒ අයට අනිවාර්යයෙන්ම ඕවම තමයි තියෙන්නේ ඈ. නික අපේ වගේ මාසික අටුව බලලා මේන් හරි කියලා එහෙම දෙන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. හරි. ඊගාවට මම යනවා කාර්ය තුණ්ඩුවට. කාර්ය තුණ්ඩුව. ලියාගන්න කාර්ය තුණ්ඩුව. මේකෙදි කරන්නේ එක කාර්යයකට එක පත්‍රිකාවක් දෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මම ඔයාලට Toyota කම්පැනි ප්‍රොසෙස් එකක් පෙන්නලා තියෙනවානේ. ඒතකොට Toyota කම්පැනියේ එක දොරක් හයි කරනවා. දොරක් පේන්ට් කරනවා. ඒ දොරට අදාළව කාර්යින්ට අදාළව පත්‍රිකාවක් දෙනවා. ඊට පස්සේ රෝද හයි කරන එක්කෙනාට වෙනම එකක් දෙනවා. එක එක කාර්යයට අදාළව පත්‍රිකා දෙනවා. ඒතකොට ඒක කාර්යයට අදාළව. ඒ කාර්යයට අදාළ කාලය ආදී සියල්ලක්ම මේක සඳහන් වෙලා තියෙන්න ඕනේ. ලියා ගන්න මෙහෙම එක් එක් සේවකයා ඉටු කරනු ලබන එක් එක් කාර්ය සඳහා එක් එක් පත්‍රිකාව බැගින් භාවිතා කෙරේ. මෙහිදී එක් සේවකයෙකු විසින් එක් කාර්යයක් අවසන් කිරීමත් සමග ඊළඟ කාර්ය සඳහා ඔහු විසින් වෙනත් කාර්ය තුණ්ඩුවක් ඒ වෙනුවෙන් ලබාගත යුතුය. අදාළ කාර්ය සඳහා සේවකයා වැය කළ කාලය එහි ඇතුළත් වේ. කාර්ය තුණ්ඩුවක ආකෘතිය පහත වේ. මේකේ තියෙන්නේ සේවකයාගේ නම, කාර්ය අංකය, සේවකාංකය, දිනය, ආරම්භ කළ වේලාව, අවසන් කළ වේලාව, ඒ වගේම අංශය, කරන ලද කාර්ය පිළිබඳ විස්තරය, පැය ගණන, රේටය, පිරිවැය.
සේවකයාගේ අත්වන බලයලත් නිලධාරියාගේ අත්වන සහ ගණන් බැලු නිලධාරියාගේ අත්වන පැහැදිලිව දාගන්න. ඉවර වුණ ගමන් දාගන්න මැසේජ් එකක් දාන්න. ඉවරයි කියන්නේ. පැහැදිලිව දාගන්න. දැන් උගේ රජයේ ආයතනය නම් අපිට ගොඩක් වෙලාට හොයාගන්න අමාරුයි. පෞද්ගලික අංශය අනිවාර්යයෙන්ම ඕවා තියෙනවා නේ. ඉවර නම් දාන්න මැසේජ්. ඉවර නම් දාන්න මැසේජ් එක ඈ. ඉවරයි. හරිනේ? රයිට්. හරි. අපි යනවා ඊගාව එකට කාර්ය පිරිවැය පත්‍රය. දැන් මේකේ කාර්යයට අමතරව පිරිවැයත් පිරිවැයත් අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ලියා ගන්න මෙහෙම කාර්ය පිරිවැය පත්‍රය කියලා. මේදී එක් එක් කාර්ය සඳහා සේවකයන් ඔක්කොටම එකවර හදන්න පුළුවන්. කොපමණ සංඛ්‍යාවක් සහභාගී වුවද ඒ සියල්ලම වෙනුවෙන්
පත්‍රිකාවක් භාවිතා කළ හැකිය. මෙහිදී අදාළ කාර්ය සඳහා වැය වූ මුළු කාලයත් එහි මුළු පිරිවැය හඳුනාගත හැකි වේ. කාර්ය පිරිවැය පත්‍රයක ආකෘතිය පහත වේ. කාර්ය පිරිවැය පත්‍රයක ආකෘතිය පහත වේ. ඇනවුම් අංකය විශේෂ උපදේශ ආරම්භ කළ දිනේ අවසන් කළ දිනේ සේවකයා කී දෙනෙක්ද? එකිනෙකාගේ කාර්ය ආරම්භයේ අවසානයේ ගත වූ කාලයේ රේටේ කීයද පිරිවැය කීයද වෙනත් කරුණු තියෙනවනේ ඒක. ඒතර අවසාන එනවා අපිට මුළු ශ්‍රම පිරිවැය කීයද කියලා. පිළියෙල කළ නිලධාරියාගේ අත්සන බලයලත් නිලධාරියාගේ අත්සන මේකේ සේවකයාගේ අත්සන සඳහන් වෙන්නේ නැහැ. හරි? රයිට්. පැහැදිලිව දාගන්න. පැහැදිලිව දාගන්න. ඉවරයි ඉවරයි කියලා දාන්න ඈ.
කරන දාන මැසේජ් එක ඉවරයි කියලා. හරි. ආවා. දැන් 223 ඉවරයි කියලා දැන් මොකෝ අනිත් අය 240 ඉවරද? 240 210 ඉවර ඇති කියලා මම හිතනවා ඈ. හරි නේද? හරි. හරි හරි. දැන් අපි යන් කාර්ය පිරිවැය පත්‍රිකාවට. කාර්ය පිරිවැය පත්‍රිකාවට. කාර්ය පිරිවැය පත්‍රිකාවට තමයි අපි කරේ නේද? කාර්ය පිරිවැය පත්‍රිකාව දැන් අපි ඉවර කරා. ඊගොඩ අපි යන් කෑලි වැඩ තුන්ඩුව. කෑලි වැඩ තුන්ඩුව. කෑලි වැඩ තුන්ඩුව. දැන් මේකෙදි අපි නිෂ්පාදනය කරපු එක සහ අපේ ප්‍රතික්ෂේප වෙච්ච මේ ආදී සියල්ලක්ම වැදගත් වෙනවා කෑලි වැඩ තුන්දුවේදී. දැන් දවස ගානේ හදපු ඔක්කොටම ගැටුම් පම්බ වෙන්නේ නැහැ නේද? සමහර ලාවට අපි දන්නවා නිෂ්පාදනය කරපු යම් ප්‍රමාණයක් දෝෂ සහිත ඒවා. දෝෂ සහිත ඒවා ප්‍රතික්ෂේප වෙනවා. එතකොට එන නිවැරදිව නිෂ්පාදනය කරලා ඉවර වෙච්ච ඒවාට තමයි වැටුප් ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. ලියා ගන්න මෙහෙම ආයතන විසින් නිපදවන ලද ඒකක පදනම්ව වැටුප් ගෙවන විටදී එකී අවස්ථාවන් වලදී එක් සේවකයා නිම කරන ලද ඒකක සංඛ්‍යාව හඳුනා ගැනීම සඳහා කෑලි වැඩ තුණ්ඩුව යොදා ගනී. මෙහිදී ගුණාත්මක භවයෙන් යුක්තව නිපදවන ලද ඒකක ප්‍රමාණය හඳුනා ගැනීම වැදගත් වේ. ඒ සඳහා පහත ආකෘති යොදාගනු දක්නට ලැබේ. ඔන්න කෑලි වැඩ තුන්දුව තියෙනවා බලන්න. පැහැදිලිව දාගන්න. සේවකයාගේ නම, සේවය අංකය, අනුක්‍රමික අංකය, දිනය, අංශය, කාර්ය කොටස, ගත වූ කාලය, ඒකකයේ වැටුප් අනුපාතය, ප්‍රමාණය, නිම කළ ප්‍රමාණය, ප්‍රතික්ෂේප කළ නිෂ්පාදිත ප්‍රමාණය, ගුණත්වයෙන් යුත් නිෂ්පාදිත ප්‍රමාණය, රේටය සහ පිරිවැය.
සේවකයාගේ අත්සන බලයලත් නිලධාරියාගේ අත්සන සහ ගණන් බැලු නිලධාරියාගේ අත්සන තියෙනවා. පැහැදිලිව දාගන්න. දාලා මැසේජ් එකක් දාන්න හරි කියලා. කෑලි වැඩ තුන්දුව. හරි.
ඉවරයි. අනිත් අයත් ඉවර ඇති ඈ. එහෙනම් අපිට යන්න තියෙන ඊගාව එක තමයි අක්‍රීය කාලපත්‍රය. අක්‍රීය කාලපත්‍රය. ලියාගන්න මෙහෙම අක්‍රීය කාලපත්‍රය සේවය සඳහා වාර්තා කර ඇති සේවකයන් එසේ වාර්තා කර ඇති කාලය අතරතුර යම් හේතුවක් නිසා නිෂ්පාදන කාර්යයක නිරත නොවී සිටියේ නම් එකී කාලය අක්‍රීය කාලය ලෙස හැඳින්වේ. මෙම අක්‍රීය කාලය හඳුනා ගැනීම ආයතනයකට අතිශය වැදගත් වේ. සාමාන්‍යයෙන් ආයතන විසින් අක්‍රීය කාලය වාර්තා කිරීම සඳහා පහත ආකෘතිය යොදා ගනී. මම දැන් අක්‍රීය කාලේ ඇයි වැදගත් වෙන්නේ කියන එක ඔයාලට කියන්න යන්නේ. ඔයාලා තමන් කලිනුත් කතා කරා. බැරි වෙලාවත් ආයතනයක සේවකයෝ 1000ක් ඉන්න තැනක විනාඩි 5ක අක්‍රීය කාලයක් ගියොත් එහෙම විනාඩි 5000ක් ගිහිල්ලා ඉවරයි නේද? ඒතර ඔයාලා දන්නවා මැෂින් එකක් කැඩුනොත් දැන් මේ දවස්වල විදුලි බලය යන හිටියොත් විදුලි බලය යන හිටිලා දැන් පැය දෙකෙන් දෙකට කරන්ට් එක ගමන ගානේ ආයතනයේ වැඩ නතර කරවුවොත් එහෙම කොහොමද තියෙන්නේ? ඒතර ඒක සඳහා විකල්ප අපි හොයන්න ඕනේ. හිතන්නකෝ ජෙනරේටරයක් කියලා. ඒතර ජෙනරේටරයක් ගෙනාවත් ජෙනරේටරය දැන් 1000ක් වැඩ කරන තැනක ජෙනරේටරයක් ගෙනල්ලා ස්ටාර්ට් කරන්න විනාඩි 5ක් ගියොත් එහෙම එකවතාවක කරන්ට් යනකොට විනාඩි 5000ක් ඉවරයි. ඒ නිසා ආයතන මොකද කරන්නේ? මේකට විකල්පයක් විදියට මේන් කරන්ට් එක යදී ඔටෝ ස්ටාර්ට් වෙන්න කියලා දෙනවා. අර බැංකුවලම තියෙන ඔටෝ ස්ටාර්ට් වෙන්නේ. මේන් යනකොට අනිත් පැත්තෙන් ඔටෝ ස්ටාර්ට් කරලා පොඩි ගාන ඒක හිතා ගන්න බැරි තරම් කාලයක්. හරි? ඒ වගේ ක්‍රමවේද හොයාගන්න වෙනවා. හේතුව නැත්තම් අක්‍රීය කාලය වැඩි වෙනවනේ ආයතනයක. ඒ නිසා මේකත් පැහැදිලිව දාගන්න අක්‍රීය කාලපත්‍රයක් දාගන්න.
හරි නේ. එහෙනම් ඔන්න මම ඔය වාර්තා කිරීම ගැන කතා කරලා ඉවර වෙනවා. දැන් එනවා විශේෂ මාතෘකාවක සේවක වේතන නිශ්චය කිරීමේ ක්‍රම. පරිශ්‍රමික කියලා කියන්නේ වේතන කියන එකේ ඉඳ ගැටලුවක් නෑ ලියා ගන්නකෝ. සේවක වේතන නිශ්චය කිරීමේ ක්‍රම. දැන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කාල පදනම. අනිත් එක තමයි කෑලි පදනම. එහෙම නැත්නම් නිමෝම් ඒකක පදනම. කාල පදනම වල තමයි ඔයාලා දන්නවා රජය රැකියා කරන සියලු දෙනාටම වැටුප් ගෙවන්නේ. උදේ 8යි හවස 4යි කාලය පදනම් කරගත්තා. ගාමන්ට් ෆැක්ටරිස් වලට ගියාට පස්සේ ගොඩාක් වෙලාවට තියෙන්නේ නිෂ්පාදනය කරන එයා මහන ඒකක ප්‍රමාණය මත පදනම් වෙලා තමයි එයාට වැටුප් ගෙවන්නේ. ලියා ගන්න ආයතන විසින් මේ සඳහා යොදා ගනු ලබන ප්‍රධාන ක්‍රම දෙකකි. එක කාල පදනම මත කරන ගෙවීම් දෙක නිමෝම් පදනම මත කරන ගෙවීම්. පළවෙනි එක ගන්න කාල පදනම මත කරන ගෙවීම්. ලියන්න මෙහෙම. මෙහිදී සේවකයාට ගෙවීම් කරනු ලබන්නේ සේවය සඳහා වාර්තා කර ඇති කාලය පදනම් කරගෙනය මේ සඳහා වැටුප් පහත පරිදි ගණනය කරයි කියලා සූත්‍රය ලියා ගන්න. හරිද? සූත්‍රය ලියා ගන්න වැටුප සේවය සඳහා වාර්තා කර ඇති කාලය
ಗುಣ කිරීම වැටුප් අනුපාතය. එතකොට දැන් හිතන්නකෝ දවසට පැය 8ක් නම් වැඩ කරන්නේ නේද? ඒ පැය 8ට ගෙවන්නේ කොහමද? වාර්තා කරපු කාලේ පැය 8යි නම් පැයට රුපියල් 1000 නම් වැටුප වෙනවා රුපියල් 8000. එතකොට මේ පැයක වැටුප තීරණය කරනවා ඒ අදාළ ආයතනයේ විසින්. ඒ අනුව තමයි මේක තීරණය කරන්නේ. රාජ්‍ය සේවයේ බොහෝ විට මේක තීරණය කරලා තියෙන උදේ 8:30 4:30 කියලා මෙන්න මේ කාල පදනම කරගත්ත ක්‍රමවේදයක් තමයි ඔය රාජ්‍ය සේවය තුල බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ. ලියා ගන්න මේදී සේවය සඳහා වාර්තා කර ඇති කාලය හෝ මෙහිදී සේවය සඳහා වාර්තා කර ඇති කාලය දින හෝ සති නැතහොත් මාස ලෙස සඳහන් කර වැටුප් ගණනය කළ හැකිය. කාල පදනම මත වැටුප් ගෙවීමේදී පහත අනුප්‍රභේද දෙකද යොදා ගනු ලබයි. ලියා ගන්න ඒකේ සමකාල අනුපාතය කියලා. සමකාල අනුපාතය ලියන්න ඒක මෙහෙම. මෙහිදී ශ්‍රමිකයා වැඩ කළ කාලය නියමිත වැටුප් අනුපාතයෙන් ගුණ කිරීමෙන් ඔහුගේ වැටුප තීරණය කරයි. හරි ඊගාට අධිදින අනුපාතය. දැන් ඕකෙදි වෙන්නේ අර සාමාන්‍ය ශේෂ්ත්‍රයේ ගෙවන ගානට වඩා වැඩිපුර ගෙවනවා. ලියා ගන්න මෙහෙම. මෙහිදී ආයතනයේ සේවකයෙකුට ගෙවනු ලබන වැටුප් අනුපාතය අදාළ කර්මාන්තයේ හෝ ශේෂ්ත්‍රයේ සේවකයෙකුට ගෙවනු ලබන වැටුප් අනුපාතයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වේ. මේ ක්‍රමය තුලින් නැත්නම් මෙම ක්‍රමය තුලින් ඉහළ නිපුණත්වයක් ඇති
සේවකයන් බඳවා ගැනීමටත් ඔවුන් ව්‍යාපාරය තුළ රඳවා තබා ගැනීමට හැකි වේ. හැබැයි ලංකාවේ මම දන්නවා වැඩිපුර ගෙවන ආයතන කීපයක් ගත්තොත් කංජතෙල් නීතිගත සංස්ථා බලන්නකෝ. සාමාන්‍ය කච්චේරියක වගේ රාජ්‍ය ආයතනයක සේවය කරන සේවකයෙක් අතිරේක පැයක් වැඩ කරවුවොත් එහෙම ගෙවන ගානට වඩා කංජතෙල් නීතිගත සංස්ථා වැඩි. වෝටර් බෝඩ් එකේ වැඩි. ලංකා බැංකුවේ වැඩි. මහජන බැංකුවේ වැඩි. මේ සමහර ආයතන කීපයක් එහෙම හඳුනා ගන්න තියෙනවා. නේද? ඒතොර ඒ තැන්වලදී ඒ විදිහට තමයි ගණනය කිරීම කරන්නේ. දැන් කාල පදනම මත වැටුප් ගෙවීමේ වාසි හා අවාසි කීපයක් තියෙනවා. ලියා ගන්න කාල පදනම මත වැටුප් ගෙවීමේ වාසි හා අවාසි. කාල පදනම මත වැටුප් ගෙවීමේ වාසි හා අවාසි. එක අවබෝධ කර ගැනීම හා ක්‍රියාත්මක කිරීම පහසු වේ. අවබෝධ කර ගැනීම සහ ක්‍රියාත්මක කිරීම පහසු වේ. ඊගායක වැටුප් ප්‍රමාණය ගණනය කිරීම පහසු වේ. ඊගායක සේවකයාට නිශ්චිත වැටුපක් හිමි වේ. රාජ්‍ය සේවය ඔබ දැනගන්න පුළුවන් නේද? නිශ්චිත වැටුපක් හම්බ වෙනවා අනිවාර්යයෙන්. අවාසි. දැන් අවාසි මොනවද? දැන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂම සේවකයන් සහ අකාර්යක්ෂම සේවකයන්. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලා ඉස්කෝලේ යන කාලේ දැක්කා අවංකව කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන ගුරුවරු හිටියා. ඒ වගේම අවංක කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන්නේ නැති ගුරුවරුත් හිටියා. හැබැයි දෙන්නටම අවසානයේ මාසයේ අන්තිමේදී හම්බෙන වැටුප සමානද නැද්ද? සමානයි. අපි කියන්නේ කාර්යක්ෂම හා අකාර්යක්ෂම යන දෙපාර්ශ්වයටම සමාන වැටුප් හිමිවීම අසාධාරණයි. ලියා ගන්න මෙහෙම කාර්යක්ෂම මෙන්ම අකාර්යක්ෂම සේවකයන්ටද ලැබෙන්නා වූ වැටුප සමාන වීම. ලැබෙන්නා වූ වැටුප සමාන වීම. ඔයාලා දකින්න රාජ්‍ය සේවකයන්ගේ වැඩ කිරීමේ උනන්දුව මොකද වෙන්නේ? හීනයි නේද? ඇයි ඒ? එක සමාන වැටුපක් හම් වෙනවා ඒක ගැන විතරයි හිතන්නේ. දෙක සේවකීන්ගේ වැඩ කිරීමේ උනන්දුව හීන වීම. උනන්දුව හීන වීම. ඊගාට හොයාගෙන තිනවා දැන් තමන්ට කම්මැලි වෙන්න ඕනේ නම් වැඩ නොකර ඉන්න නම් තමන් වැඩ කරන යන්ත්‍රය කඩනවා. කඩලා පැත්තකට වෙලා ඉන්නවා. ඒත් මොකද වෙන්නේ? වැටුප හම්බ වෙනවා නේ. දැන් හිතන්නකෝ රියදුරෙක් ඉන්නවා ඇම්බියුලන්ස් එකේ වැඩ කරන ග්‍රාමීය රෝහලක. ඇම්බියුලන්ස් එක කැඩිලා. මට කියන්න රියදුරාට මාසෙ අන්තිමේට පඩිය හම්බ වෙනවද නැද්ද? පඩිය හම්බ වෙනවා වැඩ කෙරුවත් නැතත් එයාට එක හම්බ වෙනවා. දැන් එක්ස්රේ එකට අදාළව ඉන්න සේවකයා එක්ස්රේ ගත්තත් නැතත් එයාගේ මාසෙ අන්තිමේ වැටුප හම්බ වෙනවා. ඒ නිසා සමහර අය හිතාමතා ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ලියා ගන්න මෙහෙම ඇතම් විට සේවකයන් තමා භාවිතා කරනු ලබන යන්ත්‍ර උපකරණ වලට හිතාමතා අලාභ හානි සිදු කළ හැකි වීම හිතාමතා එහෙම කරන අය ඉන්නවා නේද?
ශ්‍රී ලංකාවේ නම් මේක බහුලව දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ බහුලව දකින්න පුළුවන්. හරි right. ඊගාවට අපි යන් කෑලි වැටුප ගැන කතා කරන්න. නිවෝම මත පදනම්ව කරන ගෙවි. නිවෝම මත පදනම්ව කරන ගෙවි. ලියන්න. මේදී සේවකයන්ට ඔවුන් විසින් නිම කරනු ලබන ඒකක සංඛ්‍යාව මත පදනම්ව ඔවුන් විසින් නිම කරන ලද ඒකක සංඛ්‍යාව පදනම්ව වැටුප් නිශ්චය කරයි. වැටුප් නිශ්චය කරයි. එය පහත පරිදි ගණනය කරයි. ලියන වැටුප සමානයි නිම කළ ඒකක සංඛ්‍යාව ඒකකයට නියමිත මුදල. නියමිත රේටේ තියෙන්න පුළුවන් 12.50ක් වෙන්නත් පුළුවන් 15ක් වෙන්නත් පුළුවන් 20ක් වෙන්නත් පුළුවන් 100ක් 200ක් වෙන්නත් පුළුවන් නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාවට. දැන් හිතන්නකෝ පුටු නිෂ්පාදනය කරනකොට පුටුවකට ගෙවනවා රුපියල් 2000ක් එන පුටු ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නේ. දැන් ඔයාලා දන්නවා අර මේසන් නුරුව ඇවිල්ලා වැඩ කරන්නේ නේද? පිටියේ ගල් අඩි ප්‍රමාණයට බඳින්න. අඩි 100ක් දවසට වැඩ කරලා තිබ්බනම් අඩියක් 50යි නම් අන්න රුපියල් 5000ක් එයාට හම්බ වෙනවා. ඒකට ඒ අඩි ප්‍රමාණයට තමයි ගෙවීම් කරන්නේ. අන්න ඒ වගේ. ලියන්න යටින් මෙම ක්‍රමය අනුව සේවකයාගේ වැටුප රඳා පවතින්නේ ඔහුගේ දක්ෂතාව හා කාර්යක්ෂමතාව නිපුණතාව යන ආදී සාධක මතය නිමවුමේ ගුණත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු අවස්ථාවලදී විශේෂ සුපරීක්ෂණයක් මේ සඳහා සිදු කළ යුතුය. පැහැදිලි
විශේෂ සුපරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද කෑලි ප්‍රමාණයට වැටුප් ගෙවන හින්දා ශ්‍රමිකයෝ වැඩි වැඩියෙන් කෑලි හදන්න උත්සාහ කරනවා. නමුත් ගුණත්වයේ එතකොට ගිලීලා යන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒකම ලියන්න නිමෝම මත වැටුප් ගෙවීමේදීද නිමෝම මත වැටුප් ගෙවීමේදීද පහත දෙආකාරයට එය සිදු කරනු දැකගත හැකිය. ඒකේ පළවෙනි එක ලියා ගන්න ඍජු කෑලි වැටුප් ක්‍රමය. ඍජු කෑලි වැටුප් ක්‍රමය. මෙහිදී සේවකයන්ගේ වැටුප් සෑම ඒකකයක් සඳහාම සමාන වේ. ඒ අනුව නිමවුම් ඒකක ප්‍රමාණය කොතරම් වැඩි වුවත් ගෙවනු ලබන රේටරය එනත අනුපාතය වෙනස් නොවේ. මෙය පහත පරිදි ගණනය කරයි. බලන්න සූත්‍රය ලියාගන්න කොහොමද? වැටුප ඒකක සංඛ්‍යාව ඒකකයට නියමිත මුදල. හරි. ඒකක සංඛ්‍යාව ඒකකයකට නියමිත මුදල. ඊගාව එක දෙවෙනි එක ලියා ගන්න වෙනස් වන කෑලි වැටුප් ක්‍රමය. වෙනස් වන කෑලි වැටුප් ක්‍රමය. වෙනස් වන කෑලි ක්‍රමය එහෙම නැත්නම් වෙනස් වන කෑලි වැටුප් ක්‍රමය. වෙනස් වන කෑලි වැටුප් ක්‍රමය. හරි මේව ලියාගන්න. මෙහිදී ශ්‍රමිකයා නිශ්චිත කාලච්ඡේදයක් තුලදී නිම කළ යුතු ඒකක සංඛ්‍යාව කලින් නිශ්චය කෙරේ. එහිදී අදාළ ඒකක සංඛ්‍යාවට නිශ්චිත අනුපාතයකට අනුව ගෙවීම් කරන අතර
එකී කාලය තුලදී ශ්‍රමිකයාගේ නිමවුම් ඒකක සංඛ්‍යාව සම්මත සංඛ්‍යාවට වැඩි නම් එකී වැඩි නිමවුම් ඒකක සංඛ්‍යාව සඳහා ඒකක සංඛ්‍යාව සම්මත සංඛ්‍යාවට වඩා වැඩි නම් එකී වැඩි නිමවුම් ඒකක සංඛ්‍යාව සඳහා ඉහළ අනුපාතයක් ලැබෙන පරිදි වැටුප් ක්‍රමය සකස් කර ඇත. දැන් ඔය කියන්නේ මෙහෙම. දැන් හිතන්නකෝ ඔකත් ගාමන්ට් ෆැක්ටරි වල තියෙන ඉන්සෙන්ටිව් කියලා විශේෂ ක්‍රමයක්. දැන් දවසට ඒකක 200ක් හදන්න ඕනේ. හරිද? එතකොට මේ 200 හදනකොට එක කෑල්ලකට එයාට රුපියල් 15ක් ගෙවුවා නම් අපි දන්නවා මේ 200 හදලා ඉවර වෙද්දී යාට රුපියල් 3000ක් හම්බ වෙනවා. හැබැයි මේ 200ට පස්සේ එයා තව 50ක් හැදුවා නම් මේ කාලය ඇතුළතදීම හරිද? ඒකට එයාට 20 ගානේ හම්බ වෙනවා. තේරුණාද? 200කට හම්බ වෙන්නේ 15 ගානේ. හැබැයි වැඩිපුර හදපු 50ට හම්බ වෙනවා කීය ගානේද? 20 ගානේ. එතකොට ඒ 20ට යාට රුපියල් තව 1000ක් හම්බ වෙනවා. එහෙනම් මුළු වැඩපො කීයක් වෙනවද? 4000ක් බවට පත් වෙනවා. සම්මත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යාට ඒකෙදි හම්බ වෙනවා. එහෙම කරන්න හේතුව තමයි සේවකයෝ එතකොට වැඩිපුර වැඩි කරනවා. දැන් හිතන්නකෝ අපිට ඕඩර් එකක් ආපහු බාර දෙන්න තියෙන කාලය නේද? අඩුයි වගේ නම්. එතකොට මෙන්න මේ වගේ දේවල් දාපු ගමන් වැඩි වැඩියෙන් සේවකයෝ වැඩ කරනවා. කොහොම නමුත් මෙම ක්‍රමයේ තුල කෑලි ක්‍රමයේ වාසි හා අවාසි කීපයක් තියෙනවා. ලියා ගන්න මෙහෙම. කෑලි ක්‍රමයේ වාසි හා අවාසි. එහෙම නැත්නම් නිමෝම් මත පදනම් වැටුප් ක්‍රමයේ වාසි හා අවාසි. නිමෝම් මත පදනම් වැටුප් ක්‍රමයේ වාසි හා අවාසි. ඒකේ වාසි. එක දෛනික නිෂ්පාදන ඒකක සංඛ්‍යාව වැඩි කරගත හැකි වීම. ඔය තියෙන ටික ලියා ගන්න. දෛනික ඒකක නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරගත හැකි වීම. නිමෝම් මේක සංඛ්‍යාව වැඩි කරගත හැකි වීම ඊගායක දක්ෂ හා කාර්යක්ෂමතාවයකින් යුත් සේවකීන්ට දක්ෂ හා කාර්යක්ෂමතාවයකින් යුත් සේවකීන්ට වැඩි ආදායමක් ලබාගත හැකි වීම. එහෙනම් වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන්. හරිනේ. දක්ෂතාවයේ උනන්දුවයි මහන්සිය තියෙනවා. එයාට වැඩිපුර ගන්න පුළුවන්. ඒ වගේම ඊගායක සේවකයන්ගේ අභිප්‍රේරණයට ඉවහල් වීම. සේවකයන්ගේ අභිප්‍රේරණයට ඉවහල් වීම.
වැඩි කරගන්න පුළුවන් ඈ වහල් වෙනවා අවාසි නිමෝමේ ගුණාත්මක බව පහළ යාම. ඒක පැහැදිලිනේ. නිමෝම අනිවාර්යයෙන්ම අඩු වෙන්න පුළුවන් ගුණාත්මක බව. මොකද වැඩි ඒකක සංඛ්‍යාවක් හදන්න උත්සාහ කරන නිසා. නිමෝමේ ගුණාත්මක බව පහළ යාම. ඊගාව එක. සේවකයන් අතර නොයෙකුත් ආරවුල් ඇතිවීමට ඉඩ පැවතීම. එනත ආරවුල් ඇති වෙනවා. ඇත්තටම ඇති වෙනවා. සේවකයන් අතර නොයෙකුත් ආරවුල් ඇතිවීමට ඉඩ වැඩිවීම. දැන් හිතන්න අයන් එකක් ඇඳුම මැදලා තමයි පැක් කරන්න තියෙන්නේ. ඒතකොට එයා පැක් කරන ගානට ගෙවනවා නම් අයන් එක ගන්න ගියාට පස්සේ ගහ ගන්නවා. අයියේ ඒකක ප්‍රමාණය අඩු වුණොත් එහෙම එයාට ගැටුප අඩු වෙනවා. ඉතින් මරා ගන්න ආයතන ASCII තමන්ගේ දෛනික ඒකක ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා නේ. දැන් කළු ගල් වලට හිතන්නකෝ කළු ගල් ගන්න කඩන ප්‍රමාණය නැත්නම් කුළු ගෙඩිය ගත්තා කියලා ඒකට ගිහිල්ලා ආයෙ කෑ ගහන්න පුළුවන්. කුළු ගෙඩිය ගත්තා කියලා නේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ මොනවත් එක්කද? ඔන්න ඔය ප්‍රමාණයත් එක්ක. එතකොට එහෙනම් ඒක එක අවාසියක්. තව එකක් ලියා ගන්න. අපතයන් ප්‍රමාණය වැඩි වීම. දැන් හදිස්සිය කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අපතයන් ප්‍රමාණය වැඩි වෙනවා. ටක් ගාලා කරන්න නේද? මෙන්න මේ වගේ අවාසිදායක තත්ත්වයන් ගොඩාක් තියෙන්න පුළුවන්. හරි. ඒතර ඕවා තමයි වාසි හා අවාසි. මම ඕකේ ගණනය කිරීම නම් දෙන්නේ ඕනේ නේද? මාතෘකාව ලියා ගන්න ප්‍රසාද දීමන. එතකොට ප්‍රසාද දීමනා ගැන මම එහෙනම් ලබන සතියේ දාගන්නම් ප්‍රසාද දීමනා ගැන කතා කරන්න. ප්‍රසාද දීමනා ගණනය කරන ක්‍රම හතරක් විශේෂයෙන්ම හෙල්සි වේය රෝවන් සහ බාත් කියන මේ ක්‍රම හතරෙන්ම ප්‍රසාද දීමනා ගණනය කරන්න පුළුවන්. අපි මේ ප්‍රසාද දීමනා ගණනය කරමු. එතකොට මම මේ ප්‍රසාද දීමනා ගණනය කරන ටික ලබන සතියේ කතා කරන්න. ලබන සතියේ එතකොට තියෙන්නේ අතරම අපිට ගණන් හදන්න තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට වැටුප් ලේඛනය සකස් කර ගන්න පුළුවන්. ඔයාලගේ පන්තිය මම හැමදාම බදාදා හවස 5ට දාගන්න. හරිද? 5ට දාගන්න. අනිත් අද සහභාගී වෙච්ච නැති අයටත් මම මැසේජ් එකක් විදිහට දෙන්න. ඉදිරියේදී පුළුවන් ඒ කියන්නේ වැඩි දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් දවසක් විදිහට සෙන්සුරාදා සහභාගී වෙන්න පුළුවන් නම් අපි ඉදිරියේදී පළවෙනි එක්සෑම් එකෙන් පස්සෙවත් අපි වෙනස් කරගන්න බලමු. කොහොම නමුත් රෙකෝඩින් එක හරි අරගෙන නෝට් ටික අරගෙන ඒ වැඩේ කරගන්න. අද එතකොට 223 ඔයා නෝට් එක දාන්න. ඒ නෝට් එක මම ගෲප් එකට දාන්න. හරි? මොනවද දැනගන්න තියෙනවද? නෑ. විශේෂයෙන් මොකද දැනගන්න නෑනේ. හරි. එහෙනම් අපි අදට මේ කාර්යය මෙතනින් ඉවර කරමු. නැවත ලබන සතියේ බදාදා හවස 5ට හම්බ වෙමු. එතෙක් සුබ සතියක්. පරිස්සමින් ඉන්න.